සත්බුදු වන්දනාව අටවිසි බුද්ධ වන්දනාව සම්බන්ධයෙන් මට පොඩි කාරණයක් පැහැදිලි කරගන්න කැමතියි. අපේ ගෞතම බුද්ධ ශාසනය ප්‍රඥා ශාසනයක් කියලානේ සඳහන් වෙන්නේ. ඒකට මම අහලා තියෙනවා සමහර බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රද්ධා ශාසන, වීර්ය ශාසන ආදී වශයෙන්. එතකොට මේ අපි මේ ගෞතම බුද්ධ ශාසනයෙන් නිසාද ප්‍රඥාව මුල් කරගෙන දේවල් කරන්න ඕන කියලා කියන්නේ නැත්නම් අනිත් බුද්ධ ශාසනවලත් ප්‍රඥාව මුල්ද ශ්‍රද්ධා ශාසන උනත් වීර්ය ශාසන උනත් ඒවත් ප්‍රඥාවමද මුල් වෙන්නේ? මෙහෙමයි. දැන් මේ අටවිසි බුදු පියාණන් වහන්සේලා අතර පහළ වෙච්ච එකම ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ තමයි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ නිසා තමයි පරමාවශ්‍ය කාලයේ අවුරුදු 120කට සීමා වෙන්නේ. ඒ කියන්නේ මේ ශාසනය ප්‍රඥාවන්තයන්ටයි. ඒ කියන්නේ ප්‍රඥාවන්තයන්ට කියලා කිව්වේ ඊටාම අවම කාලයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තරම් සමත් ඉහළ ප්‍රඥාවක් සහිත මිනිස්සුયો තමයි මේ උතුම් සම්බුද්ධ ශාසනය උපදී. නමුත් අනිකුත් ශාසන තියෙනවා ශ්‍රද්ධාධික බුදු පියාණන් වහන්සේලාගේ සහ වීර්යාධික බුදු පියාණන් වහන්සේලාගේ. එතකොට දැන් පෙර අතීත බුදු පියාණන් වහන්සේලාගේ ශාසන බැලුවාම සමහර ශාසන අවුරුදු 1,20,000යි 80,000යි 60,000යි ඔන්නෝම. දැන් මේ ශාසනය කොච්චර සුළු කාලයක්ද පවතින්නේ? ශාසනය දැන් ආවුෂ ඒ කාලේ ගත්තාම දැන් ඔය සමහර බුදු පියාණන් වහන්සේලා කොණ්ඩඤ්ඤාදී එක ඔය බුදු පියාණන් වහන්සේලාගේ අවශ්‍ය කාලේ බැලුවාම 1,20,000ක් විතර තියෙනවා. ඒ ශාසනයත් අවුරුදු 1,20,000ක් පැවතිලා තියෙනවා. ඉතින් බලන්නකෝ අවුරුදු 1,20,000ක් කියන්නේ පොඩි කාලයක්ද? එතකොට දැන් මේ කාලේ උපරිම අපේ සම්බුද්ධ ශාසනය පවතින අවුරුදු 5,000ක් කාල. අවශ්‍ය පවතින අවුරුදු 120යි උපරිම අවශ්‍ය. උපරිම අවශ්‍ය. ඒත් එච්චර කාලයක් ඉන්නේ. එහෙනම් ඊටාම කෙටි කාලයකදී තමයි අපිට මේ උතුම් ධර්මාභෝධය ලබාගෙන මග වඩලා පූර්ණේ කරගෙන අරිහත් ඵලයටපත් වෙන්න වෙලා තියෙනවා. ඊටාම කෙටි කාලේ. එහෙනම් කෙටි කාලෙකින් මේ වැඩේ කරන්න නම් අධික ප්‍රඥාවක් තියෙන මිනිස්සු පහළ වෙන්න ඕන. එහෙනම් ඒ ප්‍රඥාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය උපදින්නේ අධික ප්‍රඥාවක් තියෙන මිනිස්සු. අනෙක් ශාස්ත්‍රවල පහළ වෙන්නේ ඊට අදාළ මිනිස්සු. ඒ කියන්නේ ශ්‍රද්ධාධික බුදු පියාණන් වහන්සේගේ කාලෙදී පහළ වෙන්නේ ශ්‍රද්ධාව අධික මිනිස්සු. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ධර්මය අවබෝධ කළ යුතුයි. හැබැයි ශ්‍රද්ධාව බලවත් වෙන්න ඕන. අන්න ඒකේ තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය. ඒ කියන්නේ ශ්‍රද්ධාධික බුදු පියාණන් වහන්සේගේ කාලෙදී මුල් වෙන්නේ නිවන් අවබෝධයට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවකින් ඉන්ද්‍රිය බලවත් අයට විතරයි නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාව තුලින් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. හැබැයි ශ්‍රද්ධාවෙන් තමයි මාර්ගයට එන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕන. එතකොට වීර්යාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේලා කාලෙදී අධික වීරයක් තියෙන අයට විතරයි ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන්. ප්‍රඥාවෙන් ධර්ම අවබෝධය ලැබුවට අධික වීරයකින් ඕනේ තෙන්ට යන්න. එහෙනම් අධික වීරයක් නැති කෙනාට එදාට ප්‍රඥාවෙන්ද කොච්චර බලවත් වුණත් වීරේන්ද්‍රය බලවත් නැත්නම් එදාට නිවන් දකින්න බෑ. අර ඉස්සරහ ශාසනෙත් එහෙමයි. ශ්‍රද්ධාේන්ද්‍රය කොච්චර බලවත් වුණත් ප්‍රඥාේන්ද්‍රය කොච්චර බලවත් වුණත් ශ්‍රද්ධාේන්ද්‍රය බලවත් නැත්නම් එදාට නිවන් දකින්න බෑ. එහෙනම් මේ ශාසන දෙකේදී ඒ ශ්‍රද්ධාධික බුදු පියාණන් වහන්සේගේ කාලේ පහළ වෙන මිනිස්සුયો ශ්‍රද්ධාේන්ද්‍රය බලවත්යි. වීර්යාධික බුදු පියාණන් වහන්සේගේ කාලේ පහළ වෙන අය වීර්යේන්ද්‍රය බලවත්යි. ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ කාලේදී පහළ වෙන බොහෝ මිනිස්සුયો ප්‍රඥාේන්ද්‍රය බලවත්යි. ඕකයි වෙනස. එතකොට ප්‍රඥාේන්ද්‍රය මේකේ වෙනස ලොකු සපතක් තියෙනවා මෙන්න මේ ප්‍රඥාධික සම්බුද්ධ ශාසනය. මොකද්ද? ඔය ඉන්ද්‍රිය ධර්ම පහේම රජු තමයි ප්‍රඥාව. ඒ කියන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහේම බලවත අධිපති තමයි ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාධික සම්බුද්ධ ශාසනයකදී තියෙන ඉහළම සැපත තමයි යම්කිසි ආකාරයකින් අර ඉන්ද්‍රියන්ගේ මොනවා හරි දුර්වලකමක් තියෙනම් ඒකත් ප්‍රඥාවෙන් හදාගෙන නිවන් දකින්න පුළුවන්කම. නමුත් අර ශ්‍රද්ධාධික සහ වීර්යාධික ශාසනවල එහෙම හැකියාවක් නැහැ. මොකද ඒ ශාසනවලදී ශ්‍රද්ධාවයි වීර්යයි කියන ඉන්ද්‍රිය අතිශය බලවත් වෙන්න ඕන ප්‍රඥාවට වඩා. එහෙම වුණොත් විතරයි ඒ ශාසනවලදී නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මේ ශාසනයේ ඒ නිසා මොකද මේ ශාසනයේදී කෙනෙක් ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ප්‍රඥා මුල් කරගෙනයි. අර ශාසනවලදී ශ්‍රද්ධාව සහ වීර්යය මුල් කරගෙනයි. එතකොට දැන් අනාගතයේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මට මතක හැටියට ශ්‍රද්ධාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම. ශ්‍රද්ධාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම. ඔන්න බලන්න වෙච්ච වැඩේ. දැන් අද අපි
මේ උතුම් නිවන දකින්නවා පහසුවෙන්ම මේ කාමයේ ආස්වාදයේ ආදීනෝ දකිමින්. කාමයේ ආස්වාදයේ ආදීනෝ අපට ඕනෑම තරම් දකින්න අවස්ථා උදා වෙලා තියෙනවා. අපවට ලෝකෙම නුවණින් බැලුවොත් මේ මුළු ලෝකෙම තියෙන කර්මස්ථාන හතර අතේ විහිදලා තියෙන්නේ කාමයේ ආස්වාදයේ ආදීනව. පහසුවෙන්ම නිවන් දකින්න පුළුවන්. සියලු රාග දේශ මොහ නසා අරිහත් ඵලයටපත් වෙන්න පුළුවන් විදිහේ ලෝකයක් තමයි මේ සකස් වෙලා තියෙන්නේ. ප්‍රඥාවන්තයන්ට ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන් ශාසනය, ශ්‍රේෂ්ඨතම ශාසනය. දැන් බලන්න අනාගත ශාසනයට වෙන වෙලේ දැන් අනාගතේ පහළ වෙන්නේ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ, ශ්‍රද්ධාතික සම්මා සම්බුදු පියාණන් වහන්සේ, මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේ. මෙන්න මේ කාලෙදී ලෝකයට දකින්න ලැබෙන ආදීනෝ 6යි ධර්මයේ දක්වලා තියෙන්නේ. මෙන්න බලන්න ආදීනෝ 6. මෙන්න මේ 6 ගැන කලකිරලා තමයි ඒ ශාසනයේදී නිවන් දකින්න ඕන. පුළුවන් වැඩක්ද බලන්න. මෙන්න ආදීනෝ 6. එකක් තමයි බඩගින්න. ඊළඟ එක තමයි පිපාසය. ඊළඟ එක තමයි මල. ඊළඟ එක තමයි මූත්‍ර. ඊළඟ එක තමයි සීතල. අනිත් එක තමයි උෂ්ණත්වය. මෙන්න මේ හැංගින පීඩාව ගැන හිතලා තමයි නිවන් දකින්න ඕනේ. ඒ කියන්නේ ඒ කේතුමති රාජධානියේ තරම් සැපයක් තියෙන. හරියට දෙවියන්ට වගේ. දෙවියන්ට ආදීනෝ පේන අඩු. ඒකයි දෙවියන්ට ලේසියෙන් නිවන් දකින්න බැරි. ඒකයි දිව්‍ය ලෝකවල අරියතුන් වහන්සේලා පහළ වෙන්නේ නැත්තේ. මනුස්ස ලෝකේ බලන්න ආදීනව විශේෂයෙන් මේ කාලේ. දැන් අපේ මේ කාලේ. මොකද අල්පායුෂයක් නේ තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් ජරාවටපත් වෙනවා පේනවා. ඉක්මනින් ලෙඩ වෙනවා පේනවා. ඉක්මනින් මරණයටපත් වෙනවා පේනවා. අවුරුදු 80000ක් ඖෂධීද්දි ජරාවටපත් වෙනවා පේන්නෙත් නැහැ. ලෙඩ වෙනවා පේන්නෙත් නැහැ. මරණයටපත් වෙනවා පේන්නෙත් නැහැ ලේසියෙන්. එහෙනම් එදාට ඒ ආර්ය ශ්‍රාවකයෝ දකින්න ආදීනෝ 6 බඩගින්න ඇති වෙන එක, පිපාසය ඇති වෙන එක, මල අමාරුව, මුත්‍රා අමාරුව, ඊළඟට සීතලෙන් ඇති වෙන පීඩාව, උණුසුමෙන් ඇති වෙන පීඩාව කියන මෙන්න මේ පීඩා 6 විතරයි. එහෙනම් ඒක කේතුමති රාජධානි කියන්නේ අර කප්රෝකේටම් පහළ වෙච්ච දිව්‍ය රාජ්‍යයක් වගේ කන්නේ. ඉතින් අප්‍රමාණ සැප විඳින මිනිසයන්ට ලේසියෙන් බෑ කලකිරෙන්න කාමයේ කෙරෙහි. අර ආදීනෝ 6 දකින්න බුදු පියාණන් වහන්සේ පිළිබඳ අධික ශ්‍රද්ධාවක් තියෙන උන්ට. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනය ඉහළින්ම විශ්වාස කිරීමේ හැකියාවක් තියන අයට විතරයි මතු මෛත්‍රී සම්බුද්ධ ශාසනය නිවන් දකින්න පුළුවන්. වෙන කිසි කෙනෙක්ට බෑ. ප්‍රඥාව අවශ්‍යයි. නමුත් ප්‍රඥාව කොච්චර තිබුණත් වැඩක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය ඉහළින්ම විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕන. මතු මෛත්‍රී සම්මා සම්බුද්ධ ශාසනය නිවන් දකින්න නම්. නැත්තම් කොච්චර ප්‍රඥාව තිබුණත් ඔහුට නිවන් දකින්න බෑ. දැන් අද උනත් එහෙම තියෙනවා. කොච්චර ප්‍රඥාව තිබුණත් ශ්‍රද්ධාව නැති අයටත් නිවන් දකින්න බෑ. එහෙනම් ශ්‍රද්ධාවේ යම් ආකාරයකට මුල් වෙන්න ඕන මේ ශාසනයේදී. නමුත් අනාගත ශාසනයේදී එහෙම නෙවෙයි. ශ්‍රද්ධාව අධික වෙන්න ඕන. අධික ශ්‍රද්ධාවක් තියන අයට විතරයි නිවන් දකින්න පුළුවන්. ඒකයි මේ ශාසනයේ විශේෂත්වය. ඔය විදිහටම වීරය අධික සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වුණොත් එදාටත් ඔය ලක්ෂණ බොහොම අල්ප වශයෙන් තමයි ලෝකෙ විද්‍යමාන වෙන්නේ. ඒකයි ශ්‍රද්ධාධික සහ වීර්යාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ශාසනවල ආයු කාලය දීර්ඝ. මොකද දීර්ඝ කාලයක් වුන්ට ලැබෙනවා ඒ යථාබෝධය ළඟා කරගන්න. මොකද අධික වීරියකින් මේ වැඩේ කරන්න, අධික ශ්‍රද්ධාවකින් මේ වැඩේ කරන්න බොහෝ කාලයක් යනවා. නමුත් ප්‍රඥාවෙන් මේ වැඩේ කරන්න යන්නේ පැයයි දෙකයි. බොහොම සුළු කාලයයි. දවස් 7යි, මාස 7යි, අවුරුදු 7යි යන ආදි වශයෙන්. ඒ නිසා එනම් ප්‍රඥාධික සම්බුද්ධ ශාසනයක ඉපදිච්ච එක කියන්නේ අර්ථකථනය කළ නොහැකි තරම් දුර්ලභ සහ අප්‍රමාණ පුණ්‍යවන්ත අවස්ථාවක්. පරම දුර්ලභ අවස්ථාවක් පුරුම කරගත්ත මිනිසු ටිකක් මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකේ බවට පත් වෙලින් ඊටාම කෙටි කාලයකින් පරිනිර්වාණයටපත් වෙන්න පුළුවන් අය. දැන් කල්පනා කරන්න. උපරිම ආයුෂ වර්ෂ උපරිම වසර ප්‍රමාණය 120ක් උපරිම. උපරිම අවුරුදු 120ක් ඇතුළත පුළුවන්කම තියෙනවා මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය කෙනෙක්ට පරිනිර්වාණයටපත් වෙන්න. නමුත් අනාගත සම්බුද්ධ ශාසනය ගැන කල්පනා කරන්න. අනාගත සම්බුද්ධ ශාසනයේදී මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙක්ට කොච්චර කාලයක් ඉන්නවද පරිනිර්වාණයටපත් වෙන්න? අඩුම දැන් බලන්න ඔබට මේ උපරිම පැය 5යි 6යි 10යි 11යි 12යි 13යි 14ක් කියමු. බණහන්න වෙන කාලේ. හැබැයි අනාගතේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී ඒ ධර්මයේම අවබෝධ කරගන්න සමහර විට වසර ගානක් එක දිගට බණහන්න වෙනවා.
දැන් අපි මේ පැය ගාණක් එක දිගට බණ අහනවා වගේ ඒ කාලේට වසර ගාණක් අහන්න වෙයි. ඊළඟට මේ ජීවිතේදී අපිට ඕන නම් අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් සිල් රැකලා ඒ කියන්නේ හරි කාන්ත සීලයෙන් යුක්ත එච්චර කාලයක් යන්නේ නැහැ. උපරිම අවුරුදු 7යිනේ බුදු පියාණන් වහන්සේ පනවන්නේ. අපි අවුරුදු 7ක් ඇතුළත කරගන්න වැඩේ කරගන්න මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී සමහරට ඉන්න වෙයි වර්ෂ 30000ක් 40000ක් 50000ක් 60000ක්. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් බලන්න කොයිතරම් පරම දුර්ලභ අවස්ථාවක්ද ප්‍රඥාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය උපදින මිනිසයන්ට උරුම වෙලා තියෙන්නේ. එහෙනම් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රඥාවෙන් කෙලපැමිණි උත්තමයෙක් නිසා ප්‍රඥාධික සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් නිසා තමයි උන්වහන්සේ එක ගාථාවකින් එක පදයකින් උතුම් වූ ධර්මය අවබෝධ කරගත හැකි ආකාරයෙන් අසම සමූහ පටිභාන ඥානයකින් මේ උතුම් ධර්මයේ සංක්ෂිප්ත වශයෙන් සහ විස්තරණ වශයෙන් නානාවිධ පරයයන් දේශනා කළා තියෙනවා. නමුත් අනාගත සම්බුදු ශාසනය පහළවන්නා මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී මේ ධර්මයේම නමුත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම නමුත් මේ ආකාරයෙන් ලඝු කොට සංක්ෂිප්ත කොට දේශනා කිරීමක් නැහැ. විස්තරණ වශයෙන් දේශනා කිරීමක් තියෙනවා. ඒ නිසා තමයි ඒ කාලෙදී අවශ්‍ය වැඩි. මොකද විස්තරණ වශයෙන් කරන දේශනාව අහන්න දීර්ඝ කාලයක් ඕන අවශ්‍ය. ඒකයි වෙනස. හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිංගේ පැහැදිලි කිරීමට. එතකොට දැන් ඔබ වහන්සේ දේශනා කරේ 100ක් කෝටියක් චක්‍රාවාට අපි ඉන්නා වගේම තවත් චක්‍රාවාට වල අදටත් බුදු රජාණන් වහන්සේලා ඇති කියලා. එතකොට ඒ කියන්නේ දැන් අපි ඉන්න චක්‍රාවාට අපි යම් විදිහකින් මාර්ග මොන හරි ලබා ගන්න නැතුව මරණ කෙනෙකුට ඒ චක්‍රාවාට එක ඉපදෙන්න පුළුවන් නැත්නම් අපි මේ චක්‍රාවාටේමද? මේ චක්‍රාවාටේ තමයි දැන් එක සත්‍යයක් සැරිසරන්නේ මේ මහා සහසී ලෝක ධාතු තුලම තමයි. ඒ කියන්නේ බිලියනයක් චක්‍රාවාට තියෙනවනේ. එතකොට එක චක්‍රාවාටයක තියෙනවා ලෝක 31ක්. ලෝක 31ක් තියෙනවා. ඒ වගේ 31 තල බිලියනයක්. ඉතින් සැරිසරන්නේ ඒ මහා සහසී ලෝක ධාතු ඇතුළේ තමයි. ඒකයි ඒකට බුද්ධ ආඥා චක්‍රයේ ක්ෂේත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ බුදු පියාණන් වහන්සේ දැන් මේ සක්වල ධාතු 100ක් කෝටියක් නැත්තම් මේ මහා සාසී ලෝක ධාතුවේ උපදින සත්වයාට මුණ ගැහෙන්නේ බුදු පියාණන් වහන්සේ එක බුදු පියාණන් වහන්සේ තමයි අපගේ එකම යසරිමත් වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ නිසා ඒ මහා සාසී ලෝක ධාතුවෙන් එළියට යන්නේ. ඒ වෙන මහා සාසී ලෝක ධාතු. ඒ වගේ ඒවා කොච්චරක්ද කියලා කියන්න බැරි විශ්වයක් මේ තියෙනවා. ඒ කියන්නේ තවත් ඕනෑතරම් මහා සාසී ලෝක ධාතු තියෙනවා. ඒ බුද්ධ ආඥා චක්‍රය කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය තුළ උන්වහන්සේට කරන්න පුළුවන් ඒ වැඩවල දැන් උන්වහන්සේට අසීමාන්තික බලයක් ඥානයක් ගුණයක් තිබුණාට මහා කරුණාවක් තිබුණාට කාලය සීමිතයි. එහෙනම් ඒ සීමිත කාලය තුළ උන්වහන්සේට කරන්න පුළුවන් උප්පරිම මෙහෙවර කරන්න පුළුවන් අවකාශ කලාපයට තමයි මහා සාසී ලෝක ධාතුව කියන්නේ. ඒ වගේ අනිකුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උන්වහන්සේලාගේ ආයු කාලය තුල ඒ කරන්න පුළුවන් උපරිම මෙහෙවර කරන ඒ අනිකුත් අවකාශ කලාපයන් අනිකුත් මහා සාසී ලෝක ධාතු. විශ්වයේ කෙලවරක් නේ. මොකද සත්‍යයේ අවිද්‍යාවට කෙලවරක් නැත්නම් විශ්වයේ කෙලවරක් තියෙන දිහන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඔය මේ කෙනෙක් ඔය ඇස්ට්‍රල් බොඩි එකෙන් ඉන්නවා කියලා කියන අවස්ථාවෙත් එතකොට වගේ මේ චක්‍රාවාටේම සැරිසැරීමක් සිද්ධ වෙන්නේ. දැන් ඇස්ට්‍රල් බොඩි එක කියලා කියන්නේ එතකොට එතන විඥානි විතරක් සමග රූපී මනෝමය කාය. රූපී මනෝමය කාය. කයවල් තුනක් තියෙනවා. අපේ මම හිතන්නේ මේ මම හිතන්නේ මේ අපේ ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ වෙලාව මම හිතන්නේ උන්වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඇති. අන්නම් සඳහන් කරන්න යන්නේ. ඒ අපේ ගෞරවනීය අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරලා දුන්නා. දැන් මේ ඇහුවා මට මතක් වුණේ මේ බුදු පියාණන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේ දේශනා කරනවා කයවල් තුනක් ගැන. ඕලාරික කර්ජකය, රූපී මනෝමය කය, අරූපී සංඥා කය කියලා. ඉතින් ඔතනින් ඕලාරික කර්ජකය කියන එක කාම ලෝකයට අදාළයි, රූපී මනෝමය කය කියන එක රූපාවචර ලෝකයට අදාළයි, අරූපී සංඥා කය කියන එක
අරූප ලෝකයට අදාළයි. ඔතනින් ඔය ධාන වැඩුවහම කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා අන්න රූපී මනෝමය කය කියනවා බ්‍රහ්ම කය අවදි කරගන්න. ඒක බ්‍රහ්ම කාය කියන්නේ. එහෙනම් මේ බ්‍රහ්ම කායෙන් යුක්තව දැන් ඔය ධාන තාපසය ඔය ධාන වඩපු තාපසය ඔය ඇස්ට්‍රල් බොඩි කියලා ඔය මනෝ කාය කියලා කියන தත්ත්වය නැත්නම් අපි ධර්මයේ කියන්නේ රූපී මනෝමය කාය. ඔය රූපී මනෝමය කායෙන් එළියට යනවා. දැන් අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ප්‍රශ්නට උත්තරයක් ඉදිරියේදී දෙනවා විස්තරාත්මකව. මට ඒක පොඩ්ඩක් අමතක වුණා. ඉදිරියේදී අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට මේ රූපී මනෝමය කායෙන් එළියට යන්න පුළුවන්කම තියෙනවා ධාන වලට සමවැදිලා චතුර්ථ ධානය වෙනකම් වැඩි කෙනෙක්ට. සාමාන්‍ය ලෞකික ධ්‍යාන වල අභිඥාපාදක ධ්‍යාන වෙනකම් වඩලා ඒ අභිඥාපාදක ධ්‍යානෙදී මනෝමය ඉර්ධි ඥාන කියන මෙන්න මේ ඥාන උපයෝගී කරගෙන ඔන්න ඔය කියන රූපී මනෝමය කයින් යම් කිසි ආකාරයකින් සක්වලේ සැරිසරන්න පුළුවන්කම තියෙනවා. නිරවලට යන්න, දිව්‍ය ලෝක වලට යන්න, බ්‍රහ්ම ලෝක වලට යන්න යන ආදි වශයෙන්. ඉතින් ඒක ඇවිල්ලා සාමාන්‍ය ලෞකික ධ්‍යාන වඩලත් ඒ தത്വෙට යන අය ඉන්නවා. නමුත් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් එහෙම අමුතුවෙන් ආයසයක් දරන්න දෙයක් නැහැ. සියලු කෙලෙස් නසාගෙන උතුම් වූ හරියත් ඵලයටපත් වුණොත් ඒ අරිහත් ඵලයේදී අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් වුණොත් ෂඩ්විද අභිඥා ලැබුණොත් ෂඩ් අභිඥා ලැබුණොත් අන්නේ උත්තමයන්ටත් පුළුවන් ඒ මනෝමය රූපී කායෙන් රූපී මනෝමය කායෙන් කරත් ඔය ඇස්ට්‍රල් බොඩි කියලා කියන තත්ත්වයෙන් යුක්තව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නිරය ආදී ඕන තැනකට යන්න. හැබැයි සීමාවක් තියෙනවා. අන්න එක තෝරගන්න ඕන. මහා සහසී ලෝක ධාතු පුරාම නම් යන්න හම්බ වෙන්නේ. ඒ උත්තමයන්ගේ තියෙන අභිඥා බලය අනුව යම් දුරක් යන්න පුළුවන්. සක්වලකට දෙකකට වගේ යන්න පුළුවන්කම ලැබෙයි. එතනින් හැරෙන්න යන්න හම්බ වෙන්නේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට විතරයි මහා සහසී ලෝක ධාතු ඕනෑම චක්‍රාවාටයකට ළඟා වීමේ අති පරම වේගයේ තියෙන. ඒ අසමසම වේගයට තමයි කියන්නේ යමක මහා ප්‍රාතිහාර්ය ඥාණයෙන් පෙන්වන්නේ අසමසම වේගය. චිත්තක්ෂණයක් පාසා සමාධියට සමාදින්න පුළුවන්. එක චිත්තක්ෂණයකදී ආපෝ කසිනියටත් ඊළඟ චිත්තක්ෂණයේදී තේජෝ කසිනියටත් සමාදින්න පුළුවන් කියන එක පෙන්වුවේ අසිරිමත්ව බුදු පියාණන් වහන්සේගේ වේගය මේ විශ්වයේ පරම වේගය බව. ඊට වඩා වේගයක් නැහැ තවත්. බුදු පියාණන් වහන්සේගේ වේගය තමයි මේ විශ්වයේ පරම වේගය. මේ වේගයට සමාන වෙනවා කියලා හිතා ගන්නවත් බැරි වේගයක්. චක්‍රවාට අතරතුර තියෙන දුර ආලෝක වර්ෂ බිලියන ගාණක් වුණත් බුදු පියාණන් වහන්සේට ඒ දුර ගමන් කරන්න යන එක චිත්තක්ෂණය. අපිට හිතා ගන්න බෑ. බුද්ධ විශ්ය අචින්තයයි. බුදු පියාණන් වහන්සේට පුළුවන් මේ මහා සාහසී ලෝක ධාතු ඕනෑම තැනකට ක්ෂණයකින් ගමන් කරන්න. අනිත් කිසිම කෙනෙකුට ශ්‍රාවකයෙකුට හිතන්නවත් බෑ ඉතින්. මොගලම් මහ රහතන් වහන්සේ පවා ඒ වැඩේ කරන්න ගිහලා අර වේරම්පවාතයටත් හිර වුණා. හැබැයි උන්වහන්සේ දා ඒ රූපී මනෝමය කායෙන් නෙමෙයි ගිහින් තියෙන්නේ ඕලාරික කාර්ය කායය. ඒ කියන්නේ එපා කිව්ව වැඩක් කරේ. මනෝමය දියෙන් ගියා නම් යම් කිසි දුරක් යන්න ඉඩ තිබුණා. නමුත් ඕලාරික කාර්ය කායෙන් ගිහිල්ලා මේ පෘථිවි ධාතු එකිනෙකට ගැටිලා විනාශ වෙන්න තියෙන මේ විනාශය වළක්වන්න අප්‍රමාණ වායු පීඩනයක් සහිත වේරම්පවාතය කියලා එකක් මේ ලෝක ධාතුන්හි පිටත පිහිටලා තියෙනවා. ඒ ලෝක ධාතුන්හි පිටත පිහිටලා තියෙන අප්‍රමාණ මේ පීඩනයක් සහිත වායු කලාපයන් වලින් ඕලාරික කයකින් යන්න බෑ කාටවත්. ගියොත් හිර වෙනවා. මොකද ඒ තරම් අධිකතර වායු පීඩනයක් තියෙන. එහෙම හැදිලම තියෙන්නේ මේ අපේ ආසන්නම ලෝක ධාතු කියන්නේ අපි ලෝක ධාතු තුනක් මේ තියෙන්නේ. සහස්ස ලෝක ධාතු, ඒ වගේව 1000ක එකතු වුණා දීසහසී ලෝක ධාතු, ඒ වගේව 1000ක එකතු වුණාම ශ්‍රී සහසී ලෝක ධාතු. එතකොට සහස්ස ලෝක ධාතු කියන්නේ චක්‍රාවාට 1000ක්. ඒ 1000 පොකුරු 1000ක එකතු වුණාම දීසහසී ලෝක ධාතු. ඒකේ තියෙන චක්‍රාවාට දසදහසක්. ඒ වගේම දීසහසී ලෝක ධාතු නැවත 1000ක් එකතු වෙනවා. එතකොට තියෙනවා එතන චක්‍රාවාට බිලියනයක්. කෝටි 100ක්. දස සමාන දස ලක්ෂයක්. සහසී ලෝක ධාතුවේ තියෙන චක්‍රාවාට දහසක්. ඒ වගේව 1000ක් තමයි දීසහසී ලෝක ධාතු. ඒක 1000ව 1000ක් කියන්නේ දස ලක්ෂයක්. එහෙනම් දීසහසී ලෝක ධාතුවේ චක්‍රාවාට දස ලක්ෂයක් තියෙනවා. ඊළඟට චක්‍රාවාට දස ලක්ෂයක් සහිත ද්විසහසී ලෝක ධාතු 1000ක්. එන් දස ලක්ෂයව 1000ක්. කෝටි 100යි. බිලියනයක් චක්‍රාවාට. ඔන්න ඔය චක්‍රාවාට වල තියෙන මෙන්න මේ පෘථිවි ගෝල හැම එකෙම මෙන්න මේ වගේ
පෘථිවි ධාතුවක් තියෙනවා. ඒ පෘථිවි ධාතු සමහර ඒවායි ආවුෂ අවසන් වෙලා මිනිස්සු ඒ ජීවිතාලේ අවසන් වෙලා අර විවට්ටමාන සංවට්ටමාන කියන අසංකල්ප හතරෙන් එක එක කල්පවල තමයි එක එක ඒවා තියෙන්නේ. සමහර ඒවා පෘථිවි ධාතු සකස් වීගෙන එන අවකාශي තියෙනවා. මට්ටමේ තියෙනවා. සමහර ඒවා ඒ පෘථිවි ධාතු සකස් වෙලා ආභස්සරයෙන් බ්‍රහ්ම වෙන තැන ඉන්නේ. සමහර ඒවා ඒ ජීවය සකස් වෙලා පැවතගෙන යන තැන. සමහර ඒවා ජීවය අවසන් වෙලා හිස් පස්ගෝල විතරයි. සමහර ඒවා ගිනි අරගෙන දැවෙනවා. සමහර ඒවා ගිනි අරන් දැවිලා පුපුරල යන අවස්ථාව. යනාදි වශයෙන් එක එක ඒ පෘථිවි ගෝලවල එක එක තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒව අවසානයේ අර දැවිලා විනාශ වෙලා පුපුරනකොට ඒ කොටස් ඇවිල්ලා අනිකුත් ග්‍රහලෝක අනිකුත් මිනිස් ලෝක වලට ඇවිල්ලා පතිත වුණොත් එහෙම ඒවා ඉන්න ජීවීන් විනාශ වෙනවා. ඒ නිසා අන්නේ ගිනි ගන්නා වූ පාෂාණ කොටස් ඇවිල්ලා අර මනුස්ස ලෝක වලට වැටෙන එක නවත්තන්න තමයි ඒ ලෝක අතර මහා බරපතල ඒ කියන්නේ ලෝක අතර අධි පීඩනයක් සහිත වායු කලාපයක් පිටලා තියෙන. ඒකට තමයි වේරම්භ වාත කියන්නේ. ඒ වේරම්භ වාත හරහා අර ගිනි ගන්නා වූ පාෂාණ කොටස් වලට ඇතුල් වෙන්න බෑ. ඇතුල් වෙනකොට මේවා අලු දූලි බවට පත් වෙලා කුඩු වෙලා යනවා අර මහා බරපතල වායු පීඩනය නිසා. ඒ නිසා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේට විතරයි ඒක ඇවිල්ලා බුද්ධ විෂය අචින්තයයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම අභිඥා බලයෙන් පුළුවන් අවශ්‍ය නම් උන්වහන්සේට ඕලාරික කරජකයෙන් අවශ්‍ය නම් රූපී මනෝමය කයෙන් අවශ්‍ය නම් අරූපී සංඥා කයෙන් කියන ඕනෑම ආකාරයකට උන්වහන්සේට පුළුවන් මේ සියක් කෝටියක් සක්වල පුරා සැරිසරන. ඒ හැකියාව වෙන කාටවත් නෑ.